බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ බොරලැස්ගමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ නමස්කාර පූරකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා. පින්වත්නි, ගුවන්විදුලි ධර්මදේශනාමය පින්කම සඳහා සම්පූර්ණ දායකත්වයක් ලබමින් බොරලැස්ගමුව කටුවාවල ඇහැලපේ පාරේ අංක 109 සීදරණ නිවසේ පදිංචි ශිරානි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් අද දායකත්වය ලබා තිබෙනවා. ඒ පින්වත් පිරිස වගේම බෞද්ධයා ගුවන්විදුලියට සවන් දෙන සමස්ත ශ්‍රාවක පින්නතුන්ටත් අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන හැටියට. පින්වත්නි, සාදුකාරයක් පවත්වා තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට අපි নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දසයිමානි භික්ඛවේ ආගාත වත්ථූනි කතමානි දස අනත්තං මේ අචරීති ආඝාතං භන්දති අනත්තං මේ චරතිති ආඝාතං භන්දති අනත්තං මේ චරිස්සති ආඝාතං බන්ධති සාදු සාදු. සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘව රති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුව ප්‍රධාන ආරාමවාසී මහා සංඝරත්නයන් පළමු කොට අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි, මේ ධර්ම දානමය පින්කමේ අද දින පූර්ණ දායකත්වයේ දක්වන බොරලැස්කම කටුවාවල ඇහැලපේ පාරේ අංක 109 සී දරණ නිවසේ පදිංචි මුලින් නම් සඳහන් කළ සිරානි පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සහෝදර සහෝදරියන් ඥාතීන් ප්‍රධාන රැස්ව සිටින මේ පින්වත් සියලු දෙනාමත් බෞද්ධ අගුවන් විදුලි නාලිකාව ඔස්සේ මේ පින්කමට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් පළමුවෙන් තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිල්වත් පිරිසක් හැටියට ඉඳගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ උදාරතර ශ්‍රී සද්ධර්මයෙන් මෙදක් ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව. ලෞතර බුදුහාමුදුරෝ දේශනා කළ බුද්ධ වචනයට අනුවම කියනවා නම් පින්නතුනි, සියලු දානයන් අතර වටිනාම දානය තමයි දැන් අපි සිද්ධ කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒකට කියන්නේ ධර්ම දානය කියලා. මේ ධර්ම දානයට අයිති වන පින්කම් 6ක් අපේ බණ පොත්වල විස්තර කරනවා. කවුරු හරි බණක් අහනවා නම් ඒක ධර්ම දානයට අයිති. කෙනෙක් බණක් කියනවා නම් ඒකත් ධර්ම දානයට අයිති. කෙනෙක් හෝ පිරිසක් බණක් සංවිධානය කරනවා නම් ඒකත් ධර්ම දානයට අයිති. ධර්මයට ගරු කරන්න දහම් පිරිකර පූජා කිරීම ධර්ම දානයට අයිති. දහම් පොතපත ලියන එක පූජා කරන එක ධර්ම දානයට අයිති. ඒ වගේම ධර්මශාලා ඉදි කිරීම ධර්ම දානයට අයිති. එහෙනම් මේ පින්වත් හැමෝම එකතු වෙලා බණක් අහනවා, බණක් කියවනවා, දහම් පිරිකර පූජා කරනවා, තවත් පිරිසකට බණ අහන්නට අවකාශ සලසා දෙනවා. මේ ආකාරයෙන් ගත්තහම අර ධර්ම දානයට අයිති පින්කම් එකක් නෙවෙයි, ගණනාවක් සිද්ධ කරන වෙලාව. ඒත් එක්කම තවත් පැත්තකින් ගත්තහම පිනක් කරනවා වගේම මේ තමන් ලබාපු ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්න වෙලාව. පින්නතුනි, මේ ලෝකේ මනුෂ්‍යයන් හැටියට උත්පත්තිය ලබාපු අපි නැවත යමක් මෙනෙහි කරලා සතුටු වෙන්න පුළුවන් විදියට යමක් ප්‍රැස් කරගෙන තියෙනවා නම් අන්න ඒක තමයි manussත්වයේ ඊටාම වටිනා අග්‍රඵලය නෙලාගත් අවස්ථාව වෙන්නේ. හැබැයි මේ සතුට කියන එක ඇති කරගන්න පුළුවන් විවිධ ක්‍රමවලට. දැන් බලන්න, සමහරු සතුටු වෙනවා ධනෙන්. කොහොමද? රැස් කරගත්ත යම් යම් මිල මුදල් පිළිබඳව හිතලා මට අහවල් බැංකුවේ මෙච්චර තියෙනවා, අහවල් බැංකුවේ මෙච්චර තියෙනවා කියලා ඒ ගැන හිත සමහරු සතුටු වෙනවා.
තවත් සමහරු බැංකුවලත් නොදා තමන්ගේ ගෙදර පෙට්ටගමේ තියාගෙන උදේට එක සැරයක් ගණන් කරනෝ, හවසට තව සැරයක් ගණන් කරනෝ, සමහර විට රෑ නිින්දට ගිහිල්ලා එකපාරට ඇහැරිලා ඇවිල්ලා නිින්දෙන්ම තව සැරයක් ගණන් කරනෝ, එහෙමත් කර කර සතුටු වෙනවා. තවත් සමහර සතුටු වෙනවා දීපල ඉඩකඩම් එකතු කරගෙන. අහවල් තැන මට්ට මෙච්චර ඉඩම් තියෙනවා, අහවල් තැන මෙච්චර තියෙනවා, අහවල් තැන තියෙන ඉඩමින් මෙච්චර ලැබෙනවා කියලා ඒත් සතුටු වෙනවා. තවත් සමහර අය සතුටු වෙනවා පින්නතුනි මේ දූ දරුවෝ පිළිබඳව. මගේ ළමයා අහවල් තනතුර දරන කෙනෙක්, අහවල් තැන අහවල් රටේ ඉන්නෙත් මගේ ළමයෙක්, මෙච්චර ළමයි ප්‍රමාණයකුත් ඉන්නවා කියලා එහෙමත් සතුටු වෙනවා. ඊළඟට තවත් සමහර උදවිය මේ සමාජය තුළ Tamanට තියෙන නිලතල බලතල තනතුරු අනුව ඒ ගැන හිතලත් සතුටු වෙනවා. මේ කොහොම සතුට ඇති කරගත්තත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ ඔක්කොම සතුටුතාවකාලිකයි. සැබෑ සතුට ඇති කර ගන්නට නම් පින්නතුනි කල කී දේ මතක් වෙනකොට හිතේ ඇතිවෙන්න ඕන යහපත් ප්‍රසාද ජනක සිතුවිල්ල. දැන් අර කියන උදවිය විඳින සතුට බාහිරින් මතු පිටින් දැක්කට හැබෑවටම ආධ්‍යාත්මය තුල බලනකොට සතුටු වෙන්නේ නැහැ. ඇයි? බලන්න ගෙවල් ඇතුලේ ධනිය දීපල තියාගෙන ඉන්න අයට යහපත් නින්දක් තියනවද? රාත්‍රියට සතෙක් බුරනකොට වුණත් හනික ගැස්සිලා හැරෙන්නේ. පුංචි සද්දයක් බාහිරින් ඇහුණත් අත්තක් කොලයක් බිම වැටෙන හනික ගැස්සිලා හැරෙන්නේ. අඩි සද්දයක් පාසටහන් හඬක් ඇහුණත් ඒත් එහෙමම තමයිනේ. ඇයි? Taman සතුව තියෙන දීපල ධනය කවුරුන් හෝ පැහැරගනී කියන අනියත බියකින් එයයි පෙලෙන්නේ. බැලුවහම ගත කරපු ජීවිතේ වාගයකට වැඩිය හරි නින්දක් නැතුව තමයි රාත්‍රිය ගත කරලා තියෙන්නේ. එහෙම නෙවෙයි. සැබෑ ලෙස සතුටු වෙන්න පුළුවන් හොඳ යහපත් දේවල් කරපු කෙනෙකුට ඒ සතුට ජීවිතේ අවසාන මොහොත දක්වාමත් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. පරලොවටත් සතුටු වෙන්න පුළුවන්. බලන්න ධම්මපදයේදී බුදුහාඳුරෝ හරි ලස්සන ගාතාවකින් ඕක කිව්වනේ. ඉදනන්දති පෙච්චනන්දති කත පුඤ්ඤෝ බයත්ත නන්දති. පුඤ්ඤම් මේ කතන්ති නන්දති බියෝ නන්දති සුග්ගතින් ගතෝ. හොඳ යහපත් පින් කියන දේවල් කරපු මිනිස්සයට මෙලවත් සතුට ඇති වෙනවා සැබෑ, පරලොවත් සැබෑ සතුට ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි දෙලවම සතුටු වෙලා පරලොව සුගතියට ගිහින් එතනත් සතුටු වෙනවා. පින්නතුනි බලන්න අර රැස් කර ගන්න භෞතික දීපල වස්තු ඕන වෙලාවක ඕන කෙනෙකුට පැහැර ගන්න පුළුවන්. සමහර විට රජුන් විසින් දන්නේම නැහැ රාජසන්තකත් කරනෝ. ඔය බලන්න ඇතැම් අය වැරදි ක්‍රමවලට හම්බ කරගෙන තියනවා. පත්තරවල පළවෙන්නේ නැද්ද? අන්න අහවලාගේ සියලු දේවල් රාජසන්තක කරන ලදි කියලා. හැබැයි රැස් කරගත්ත යම් කිසි පුණ්‍ය ශක්තියක් තියනවද කාටවත් පැහැර ගන්න බෑ. උදුර ගන්න බෑ. රාජසන්තක කරන්නත් බෑ. අන්න ඒ නිසා ඔබ මේ කරන යහපත් ක්‍රියාව තුලින් ඊටාම හොඳ වටිනා අනුගාමික නිධානයක් තැම්පත් කරගත්ත කියන සතුට හිතේ ඇති කරගන්න පුළුවන්. ඒත් එක්කම පින්නතුනි ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ තුල පරලොවට ගෙන යන්න දෙයක් ඔබ දැන් එකතු කරගන්නවා. අද ධර්ම දේශනාවට මම මාතෘකාව හැටියට තෝරගත්තේ අද කාලීනව අතිශයින්ම වැදගත් වන මාතෘකාවක්. ඒ තමයි හිතේ ඇතිවන තරහව නැත්තම් ද්වේෂය සංසිඳව ගන්නේ කොහොමද? ඇයි? සමාජයේ අද ප්‍රතජන අපේ බොහෝ සිත්වල දවසකට කීවරක් තරහව ඇති වෙනවද? ස්ථානයේ තරහව ඇති වෙනවා, අස්ථානයේ තරහව ඇති වෙනවා. ඒ කියන්නේ ඕන දෙයටත් අපි කේන්ති ගන්නෝ,
එපා දෙයටත් කේන්ති ගන්නවා. මේ තරහව නිසා අපි අපිට කොච්චර විනාශ කර ගන්නවද ඒ වගේම අන්‍යයන්ටත් විනාශ ගෙන දෙන දේවල් කරනවනි. පත්තරයක් අතට ගත්තහම බලන්න පින්නතුනි කී පළක තියනවද මිනීමැරුම්, කී පළක තියනවද කැපීම් කෙටීම් ගැන, යම් යම් අඬදබර විවිධ රණ්ඩු කෝලහල, ඒ ඔක්කොටම මුල මොකද්ද? අර තරහව නෙවෙයිද? ගෙදරක් ගත්තහම ඇතැම් විට දෙමව්පියෝ දරුවෝ විරසක වෙලා, සහෝදර සහෝදරියෝ විරසක වෙලා, බිරිඳ සැමිය විරසක වෙලා, ඥාතිවරු විරසක වෙලා, මේ ඔක්කොටම මුල මොකද්ද? තරහව. ඉතින් ලෞතර බුදුහාමුදුරුවෝ මේ තරහ ගැන දේශනා කරපු සූත්‍ර ගොඩක් තියෙනවා. තරහට බුදුහාමුදුරුවෝ සෑහෙන තැනක් දුන්න. මොකද ප්‍රතජ්ජන චිත්තසංතානයේ නිතර ඇතිවන කෙලෙස් ධර්මයක් හැටියට මේක පෙන්නපු නිසා. දැන් නිකමට හිතන්න ඔබ අද උදේ ඉඳලා මේ දක්වා දැන හෝ නොදැන කීවරක් නම් හිතේ තරහව, ඒ කියන්නේ කේන්ති ඇති කරගෙන නැද්ද? සමහර වෙලාවට Tamanට Taman ගැනම කේන්ති ඇති වෙන්නේ නැද්ද? දැන් අපේ සමාජය තුළ තියෙන ඊටාම නරක ලක්ෂණයක් තමයි පින්නතුනි මේ කේන්තිය තරහව ඇති වුණාම හුඟක් අය පුරුදු වෙලා තියෙන්නේ ඒක සංසිඳව ගන්න මෛත්‍රියෙන් නෙවෙයි. එහෙනම් පරිගැනීමෙන්. කොහොමද? පුංචි කාලේ ළමයින්ට පුරුදු කරන්නෙත් එහෙමමයි. අපි හිතමු ගෙදරක ඉන්න ළමයෙක්ගේ කකුල වැදුනා ගෙදර තියෙන පුටුවක නැත්තම් මේසයක. ළමයා කකුල බදාගෙන අඬනවා. අඬන වෙලාවට අම්මලා ඇවිල්ලා මොකද කරන්නේ? ඉන්නකො මං පුටුවට හොඳ වැඩක් කරන්නම් කියලා කොස්සක් අරගෙන පුටුවට ගහනවා. ළමයට තේරුම් කරලා දෙනවද පුතේ පුටුවේ වැරද්දක් නෙවෙයි, ඔයාගේ වැරද්ද නිසායි, ඔයාගේ නොසලකිල්ල නිසායි කකුල පුටුවේ වැදිලා කකුල රිදුනේ කියලා? නෑ. ළමයා ඒ වෙලාවට කොහොම හරි නලව ගන්න අපි කරන්නේ මොකද්ද? අර පුටුවට ගහන එක. දැන් ළමයා ඊළඟට මොකද්ද හිතන්නේ? දැන් ළමයාත් ඒ වෙලාවට ඇඬිල්ල නතර කරනෝනේ. පුටුවට හොඳ පාරක් වැදුනනේ කියලා. ඒ මොහොතේ ඉඳලම ඊළඟ පියවරට දරුවා යනකොට ලොකු මහත් උනත් තමන්ගේ වැරද්ද පිළිගන්න කැමතිද? යම් තැනක වැරද්දක් වුණාම නෑ. බලන්නෙම අනුන්ගේ පිටින්ම ඒ වැරද්ද යවලා, අපි කියන්නේ වැරදි පටවනවා කියලා. පටවලා තමන් ගැලවෙන්න, තමන් සාධාරණීකරණය වෙන්න. එහෙම නෙවෙයි. පින්නතුනි වරද දුටු තැන පෙන්වා දෙන්න ඕන. තරහ ඇති වුණොත් ඇති වෙන්න හේතුව මොකද්ද කියලා වටහා දෙන්නත් ඕන. අනිත් එක මේ තරහ කියන එක පින්නතුනි ඒ සිත්වල ඇති වෙන්නේ මේ පුද්ගල වරද නෙමෙයි, පුද්ගල චිත්ත ස්වභාවයේ වරද නිසා. ඒ කියන්නේ ඔය තරහ ඇති වෙන්නේ එක විදියටනේ. දැන් අපිට බොහෝ දේවල් පේන්නේ විවිධ දෘෂ්ටි වලින්. සමාජ ජීවත් වෙනකොට එකම දෙයක් වුණත් පේන්නේ විවිධ දෘෂ්ටි වලින්. දැන් මෙන්න මෙහෙම උදාහරණයක් ගනිමු. ඔන්න පොල් ගහක් තියෙනවා. ඔය පොල් ගහ ළඟට එනව ළමයි. ළමයා පොල් ගහ දිහා බලාගෙන, පොල් ගහේ තියෙනව නම් ඔය කුරුම්බා කිනිති දෙක තුනක්. ළමයා පොල් ගහ දිහා බලාගෙන කල්පනා කරනෝ මේ කුරුම්බ කිනිත්තක් බාගත්තොත් මට බඩ පිරෙන්න බොන්න පුළුවන්. ඔතෙන්ට එනවා ගස් කපන කෙනෙක්. ගස් කපන කෙනා ආවොත් බලන්නේ මොකක්ද දිහාද? ගහේ උස කොච්චරද? ගහේ මහත කොච්චරද? කොච්චරනම් ඒ ගහෙන් පරාල යටලී ටිකක් කපා ගන්න පුළුවන්ද? ඔතෙන්ට එනවා රාමදින කෙනෙකු. එයා ගහ දිහා බලාගෙන මොකද්ද හිතන්නේ, කල්පනා කරන්නේ? මේකෙන් මලක් මැද්දොත් රාමුට්ටි කීයක් විතර බාගන්න පුළුවන්ද? ඔතෙන්ට එනවා ජෛව විද්‍යාඥයෙක්. එයා ආවොත් ගහ දිහා බලලා මොකද්ද හිතන්නේ? මේ ගහ මොන වර්ගයට අයිතිද? මේ ගහේ මුදුන් මුලක් තියනවද? මේ ගහට වයස කොච්චර වෙනව ඇද්ද? ඔයගේ විවිධ දේවල්නේ. දැන් බලන්න, එකම වස්තුව කෙරෙහි විවිධ චිත්තසංතානවල ඇතිවෙච්ච සිතුවිලි. සමාජයේ ජීවත් වෙනකොට අපිටත් එහෙම නෙවෙයිද?
සමහර මිනිස්සුયો කෙරෙහි අපට හරි ගෞරවයක් ඇති වෙනවා. ආදරයක්, ලිංගතුකමක් ඇති වෙනෝනේ. හැබැයි සමහර අයට ඒ අය කෙරෙහිම තරහක් ඇති වෙන්නේ නැද්ද? අප්‍රිය අප්‍රසන්න බවක් ඇති වෙන්නේ නැද්ද? ඔය කතා කරනකොට කියන්නේ මට නම් එයා වැඩිය අල්ලන්නේ නැහැ. ඔහොම කියනෝනේ. අන්න බලන්න මේ එකම පුද්ගලය කෙරෙහි කොතනද එතකොට වරද වෙලා තියෙන්නේ? පුද්ගලයාගේද? නෑ. ඒ සිත් සතන් වල ඇති වෙන සිතුවිලි දාමිය මත. අන්න ඒ තුල මේ තරහත් විවිධ විදියට එක එක පුද්ගල චර්යාවන් අනුව මේ සමාජයේ තැන් තැන් වල රැඳෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේක විස්තර කරලා දේශනා කළ සූත්‍ර ගණනාවක් තියෙනවා අංගුත්තර නිකායේ. එයින් එක සූත්‍රයක් තමයි පින්නතුනි අද මා තෝරගත්තේ. ඒ සූත්‍රයේ නම අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ එන ආඝාත පටිවිනය සූත්‍රය. ආඝාත කියලා කියන්නේ තරහව. පටිවිනය කියලා කියන්නේ නැවත නැවත හික්මවීම. ඒ කියන්නේ තරහක් ඇති වුණාම නැවත නැවත හික්මවීම කියා දෙන සූත්‍රය ආඝාත පටිවිනය සූත්‍රය. තියෙන්නේ කොතනද? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. තරහ ඇති වෙන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් මේ තරහ උපමා කළා ගින්නකට. ඇයි? ගින්නේ ස්වභාවය මොකද්ද? ගින්නක් යම් තැනක හටගත්තද හටගන්න උපකාරී වෙච්ච වස්තුවම ගින්න විසින් මොකද කරන්නේ? දවල හලු කරලා දානවා. පින්නතුනි තරහත් එහෙමම තමයි. තරහ ඇති වෙන්නේ කාළඟද? අපි ළඟමයි. විපතට විනාශයට ඇදගෙන යන්නේ කවුද? අපිමයි. දැන් මම මෙතන ඉඳගෙන මේ බණ අහන ඔබ කවුරු හරි කෙරෙහි හිතේ තරහක් ඇති කරගන්නවා. දැන් ඒ තරහ ඇති වුණා කියලා දන්නේ කවුද? මම. ඔබට ඕනේ නම් ඕක දන්නන්න මට පුළුවන්. මම ටිකක් රැව්වොත්, මම ටිකක් මොනවා හරි වචනයක් දෙකක් කිව්වොත්, එහෙම නැත්තම් වෙන විදිහේ අතින් පයින් ප්‍රතිචාරයක් දැක්වුවොත් දන්නෝ මෙයා තරහ මා එක්ක තමයි කියලා. නමුත් තරහ හිතේ ඇති වෙන හුඟක් අය ඕක අඟවන්නේ නැහැ. මොකද කරන්නේ? ඒක හිතේ තියාගෙන ඉන්නෝනේ. දැන් මේ සමහරු තරහ තියෙනවා. ඒත් හරි අපූර්වට කතා කරන්නේ. හරි අපූර්වට hina වෙන්නේ. කතා කරලා hina වෙලා යනකන් ඉඳලා ආයිමත් රවණව ගොරවනවා. හැබැයි තනියමයි. එතකොට සිතුවිලි වෙනස් වෙන්නේ, මේ ලේ ධාතුව අපිරිසිදු වෙන්නේ නිතරම ආධ්‍යාත්මය තුල අරක ගින්නක් වගේ ඇති වෙන්නේ කාගේද? තමන්ගේමයි. තරහ ඇති කරගත්ත මා ළඟමයි, මා තුලමයි. ඒකෙන් අනිත් අයට විපත්තියක් වුණාද? නැහැ. ඒක ක්‍රියාවට නැංගුවේ නැතොත් යට විපත්තියක්. නමුත් අර තරහ ඇති කරගන්න හැම මොහොතකම මම මොකද කරගන්නේ? මම මනසින් තැවෙනවා. නැත්තම් මම ආධ්‍යාත්මය තුල පිච්චෙනවා. ඉතින් මේ තරහව ඒ නිසා ඇති කර නොගත යුතු එකක් හැටියට තමයි බුද්ධ දේශනාවේ පෙන්වන්නේ. කොහොමද තරහ ඇති වෙන්නේ? ක්‍රම 10කට තරහ ඇති වෙන බව බුදුහාමුදුරු දේශනා කළා. 1. සමහරු තරහ ඇති කර ගන්නව මෙහෙම. අහවලා මා එක්ක අතීතයේත් වෛර බැඳගත්තා. ඒ කියන්නේ අතීතෙත් මා එක්ක හිටියේ තරහින්. 2. එයා දැනුත් මා එක්ක ඉන්නේ තරහින්. ඒ කියන්නේ වර්තමානයේ. ඊළඟට හිතනවා 3. එයා අනාගතෙත් මට වෛර බඳි, මගෙන් පලිගනි, මා එක්ක තරහින් ඉඳි. දැන් බලන්න අවස්ථා කීයක්ද? 3යි. අතීතයෙන් මා එක්ක වෛර බැඳගත්ත, දැනුත් එහෙමයි, අනාගතෙත් එහෙමයි. දෙවෙනි ක්‍රමය තමයි ඊළඟ ක්‍රමය. මගේ ඥාතියා සමග අහවලා, ඥාතිය වෙන්න පුළුවන්, හිතවතා වෙන්න පුළුවන්, සමීපතම අහවලා අතීතයේත් වෛර බැඳගත්තා. දැනුත් වෛරෙන් ඉන්නේ. අනාගතෙත් එහෙමම කරයි, පලිගනි. පවුලේ අය වෙන්න පුළුවන්, වෙන ප්‍රිය කරන කෙනෙක්. එහෙම. එතන ක්‍රම කීයද? 3යි, 6යි. ඊළඟට තුන්වෙනි ක්‍රමය, අහවලා අතීතයේත් මගේ සතුරා එක්ක එකතුයි.
වර්තමානයේත් එහෙමයි. අනාගතයේත් එහෙමම එකතු වෙලා මට විරුද්ධව වැඩ කරයි. එතකොට එතන කීයද? 3යි. දැන් බලන්න පින්නතුනි ඔය තුන්වෙනි කියපු කාරණේ හරියට සමාජයේ තියෙනෝනේ. තමන් අකමැති අප්‍රසන්න කෙනෙක් ඉන්නවනම් එයා එක්ක අනිත් අය ගනුදෙනු කරනවට සම්බන්ධතා තියෙනවට කැමති නෑ. ඔය සමහර අය අනේ ඔයා මොකටද එයත් එක්ක කතා කරන්න යන්නේ? එයා මායික්කත් තරහයිනේ. කියලා මේ මොකද්ද කරන්න හදන්නේ? ඒ තවත් කෙනෙක් තුල ඒ කෙනා කෙරෙහි තරහවක් ඇති කරන්න. තමන් තුල තියෙන තරහ මදිවට තව කෙනෙක් තුලත් ඒක ඇති කරන්න හදනවා. ඔය කියන ක්‍රම 9යි ඊළඟට 10 වෙනි ක්‍රමය බුදුහාර දේශනා කළා. ඒ තමයි අස්ථානී ඇති කර ගන්නා වූ ක්‍රෝධය. අස්ථානී ඇති කර ගන්නා වූ ක්‍රෝධය කියලා කිව්වේ කිසි තේරුමක් නැතුව. උදාහරණයක් ගනිමු මෙහෙම. දැන් ඔය පාරවල් වල යනකොට වාහන එලවන් යන අය මාර්ග සංඥා පූර්ව ළඟ නතර වෙනවනේ. ඉතින් ඔතන විනාඩියකමාරක් විතර ඉන්න ගියාම බලන්නකො තමන්ම එලවගෙන යන වාහනයට කීසරයක් ගහනවද? අර අජීවි මාර්ග සංඥා පූර්ව වලට අත දික් කර කර බනිනව දැකලා නැද්ද? හරි වචන කියලා බනින්නේ මෙහෙම කියන්න බෑ. ඒ මොකද මේ අස්ථානේ. දැන් එතන ඒ මාර්ග සංඥා පූර්වයේ තියෙන වරදක්ද? නෑ. ඒක නිර්මාණය කරලා තියෙන විදිහට යොදාගත් තාක්ෂණික ක්‍රමයේදී අනුව ඒක ක්‍රියාත්මකයි. දැන් අපි තුල තියෙන දුර්වලකම නෙමෙයි දෙතන. ඉවසීම නැති නිසානේ අපි ඒ තත්ත්වෙට පෙළඹලා තියෙන්නේ. දැන් සමහරු ඔය වැස්සට මොකද කරන්නේ? දැන් නිතරම වහිනව නම් බයින් නැද වැස්සට? කොච්චරවත් චුරු ගාලා කෙලවරක් නැහැ, එළියකට බහින්න බෑ, ගමනක් යන්න බෑ කියලා අපි වැස්සට බහිනවනේ. දැන් හොද්දටම ඉඩෝරේ කාලයක් ආවේ කියමු. වහින්නෙම නැහැ. ඒ කාලේ මොකද කරන්නේ? පෑවුමට බනිනවා. වහින්නේ නැහැ කියලා බනිනවා. දැන් වැස්ස වහිනකොටත් බනිනවා. වහින්නේ නැතිනකොට අන්න අස්ථානිය ඇති කරගන්නා වූ තරහව. ඕකෙන් හානිය වෙන්නේ කාටද? අර සබාදහමට කොතනක හරි හානියක් වෙනවද? නැහැ. ඉතින් බුදුහාර දේශනා කළා මෙහෙම ඇති කර ගන්නා වූ ඒ විවිධ තරහ නිසා නැත්තම් ක්‍රෝධය නිසා තමන් විපතටපත් වෙනවා, අනුන්ට විපතක් නැහැ. අනිත් එක තමයි මේ තරහ කියන එක ඇති වුණාම පුද්ගලයාට තමව පාලනය කරගන්න බැරි වෙනවා. නැද්ද? ඔය සමහරු කියන්නේ නැද්ද? මට නම් මේ වෙලාවේ ඉවසන්න බැරි වුණා. සමහරු මෙහෙමත් කියනවා. ඉවසල බැරිම තැන තමයි මම ගෙහුවේ. හරියයිද? ඉවසන්න ඕන තැන ඉවසලා නැත්තේ. මේ ඉවසීමේ බැරිම තැනක් තියෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔහු ඉවසිය යුතුයම තැන ඉවසලා නැහැ. ඊළඟට කියනවා මම වෙවුලුවා. මට ඒ තරම් කේන්ති. අන බලන්න තමන්ට තමා පාලනය නොවීම. අන්තිමට තමන් මොකක් හරි අපරාධයක් කරලා කියන්නේ නැද්ද? නිදහසට කාරණේ මට හරියට කේන්ති ගියා. මට මාව වාවන්න නැතුව ගියා. ඒ නිසා ඉක්කලේ. හරිද? මේ එකක්වත් නිවැරදි දේ නෙවෙයි. ඇයි? තමන්ගේ සිතුවිලි තමන්ට පාලනය කරගත නොහැකි වීම. ගෙවල් වල එහෙම යම් වැඩ කටයුතු කරනකොට අපි හරි පරිස්සම් වෙන්න ඕන. අපිට ඕන නම් පුළුවන් පාලනය කරගන්න. දැන් බලන්න අපි ගෙදර ඉන්න අයට සමහර විට කේන්ති ආවහම යම් වචන කියලා බයිනවා, කෑ ගහන, සමහරට ගහන්නත් යනවා. අපි හිතමු ඔය කේන්තියම අපිට ආව කියලා පොලිසිය නිලධාරියෙක් ඉන්න තැන. අපි යනවද ඒ කේන්තිය පිට කරන්න ඒ පොලිස් නිලධාරියා ඉස්සරහා? නෑ. එතකොට අපි පාලනය වෙන්නේ නැද්ද? අපි පාලනය වෙනවා. එහෙමනම් මොකද්ද මේ තියෙන්නේ? ඒ මානසිකත්වය ඒ අවස්ථාවට අනුරූපීව ක්‍රියා කිරීම. දුර්වල තැන දුටුවහම හරි ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ගන්න. හැබැයි ප්‍රබල තැන්වලදී සද්ද නැහැ. සමහර ලොකු උදවිය ළඟට ගිහිල්ලා හොඳට බැනුම් අහගෙන ඉන්නේ නැද්ද? මට ඒ වෙලාවේ කේන්ති ආවා. ඒත් මං ඉවසුවා. ඒ මොකද? තමන්ගේ බැරිකම දන්න නිසා. අන්න බලන්න තමන් දුර්වලයි කියලා දන්නවනම් එතන ඉවසනවා. එතකොට එහෙමනම් මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ කොතනද? මනස තුල. තමන්ගේම මනස තුල. එතකොට බුදුහාඳුරෝ දේශනා කළා අන්න ඒ කියන පුද්ගල ආධ්‍යාත්මය ගොඩනගා ගැනීමයි මේ වගේ අවස්ථාවක වැදගත් වෙන්නේ. පාලනය කර ගැනීම.
තමන්ට තමන්ව පාලනය කරගන්න බැරි කමක් නැහැ. ඒකට අවශ්‍ය කරන්නේ මොකද්ද? උත්සාහය. හැබැයි සමහර උදවියට ඒ ආවේග තරහ ඇති වුණාම තමන් කරන්න කියන්නේ මොනවද කියලා තමන්ම දන්නේ නැහැ. දැන් මේ පහුගිය දවසක එක්තරා දායකාවක්ම පන්සලට ඇවිල්ලා තමන්ගේ ලේලි පිළිබඳව කියනවා. හාමුදුරුවනේ මෙහිමයි බලන්න මේ හරියට මට වෙනස්කම් කරනවා කියලා ඔහොම කියනවා. කියාගෙන යනකොට එක පාරටම කියවෙනවා මේ උපාසකම්මගේ කටින් හොඳට සිල් ගන්නත් එන එක්කෙනෙක් කටින් කියවෙනවා ඔය පවුලම හැඳි ගෑවිලා යන්න ඕන කියලා. මම එක පාරටම උපාසකම්මේ කවුරු ගැනද ඔය කියන්නේ? ලේලිගේ මහත්තයා කවුද? පුතා නෙවෙයිද? දැන් තමයි මතක් වුනේ. නෑ එයාලට නෙවෙයි මං කිව්වේ අර ලේලිට විතරයි. දැන් මේ වෙනස් කරන්න හදනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ කියන්නේ Tamanට වැටහුනේ නෑ Taman මේ මොනවද කියවන්නේ කියලා හිතේ ඇතිවෙච්ච ආවේගය මත. බලන්න පින්නතුනි කොයි තරම් තමන්ව පාලනය නොකරන මට්ටමට මේ තරහව කියන එක ඇති වෙනවද? ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළා තරහවක් ඇති වුණොත් ඇති කෙනා ඒක පාලනය කරගන්න අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද? පළවෙනි එක තරහව කියන රෝගය නසන ඖෂධය තමයි මෛත්‍රිය. ඇති කරගත යුතුමයි හිතේ මෛත්‍රිය. පළවෙනි පියවර. ඒ මෛත්‍රියත් ඇති කරගන්න ක්‍රම කීපයක් තියෙන පින්නතුනි. එකක් තමයි පොදුවේ සත්ව ප්‍රජාව කෙරෙහි ඒ පුද්ගලයෝ කෙරෙහි ඇති කරගන්නා මෛත්‍රිය. ඒ මෛත්‍රිය ඕනනම් අපිට ඉවසීමක් හැටියට පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඒ ඉවසීම හැටියට පරිවර්තනය කරගන්නකොට අතීතේ වැඩ සිටි උතුමන් කොහොමද ඉවසුවේ කියලා තමන් මතක් කරගන්න ඕන. දැන් බලන්න බුදුහාමුදුරුවන්ටත් හතුරු හිටියනේ. බුදුහාමුදුරුවන්ටත් විවිධාකාරයේ පලිගන්න වැඩ කළ අය හිටියා. හැබැයි ඒ අයගෙන් බුදුහාමුදුරුව පලිගත්තද? නෑ. ඒ හැම තැනකම උන්වහන්සේ ඉවසුවා. එහෙනම් ඉවසනවයි කියන්නේ බුද්ධ ආදී උතුමන් අනුගමනය කළ ශ්‍රේෂ්ඨ දෙයක්. මමත් ඒක කරන්න ඕන. ඉවසීම ගැන කියනකොට පින්නතුනි ඊටාම හොඳ තවත් පරමාර්ථදර්ශී චරිතයක් තියෙන අපේ බෞද්ධ සාහිත්‍යයේ කවුද? සැරියුත් හාමුදුරුවෝ. සැරියුත් හාමුදුරුවෝ ඉවසන්නන් අතර බොහොම ප්‍රසිද්ධයි. දවසක් මේ සැරියුත් හාමුදුරන්ගේ ඉවසීම පරීක්ෂා කරන්න කල්පනා කළා එක බමුණේ. සැරියුත් හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට මාවතක් දිගේ මේ බමුණා හිතුවා ඔච්චර ඉවසනව කියන ඇත්තටම ඉවසනවද කියලා බලන්න ඕන. එහෙම හිතලා හනික ගිහින් ඉස්සරහට සරියුත් හාමුදුරන්ගේ අත පුරවලා වේගවත් මේ අතුල් පහරක් එල්ල කළා කම්මුලට. සරියුත් හාමුදුරුවෝ අඩු ගානේ ඔළුව උස්සලා බැලුවේ නෑ කවුද ගැහුවේ කියලා. සද්ද නැතුව උන්වහන්සේ බිම බලාගත් ගමම්ම පාත්‍රයත් අතින් දරාගෙන ඉදිරියට යනවා. දැන් බමුණ කල්පනා කරනවා මම කරගත්තේ හරි අපරාධයක්. මේ හාමුදුරුවන්ට මම ගැහුවා අඩුම ගානේ මගේ දිහා බැලුවත් නෑ. හැබෑවට මිවසන කෙනෙක්. මේ වගේ උත්තමයෙක්ගෙන් සමාව නොගත්තොත් ලොකු අලාභයක් නැත්තම් විපත්තියක් මට වී. හනික දුවගෙන ගිහින් බිම වැඳ වැටිලා උන්වහන්සේගෙන් සමාව අරගෙන හාමුදුරුවනි අපේ ගෙදර දානෙට වඩින්න කියලා ආරාධනා කළා. දැන් මේ මොහොතකට ඉස්සෙල්ල ගහපු මිනිස්සයා. දැන් වෙන කෙනෙක් නම් දැන් ගහලා එනවා තවත් කවන්නත් කියලා. හිතන්නේ නැද්ද? වගේ වගක් නැහැ අර ආරාධනාව පිළිගත්තා. සරියුත් හාමුදුරුවෝ බමුණගේ ගෙදර දැන් දානෙට වඩිනවා. ඒ පළාතේ මිනිස්සුන්ට මේක ආරංචි වුණා. එයා හොඳටම කෝප වුණා. ඇයි? සරියුත් හාමුදුරුවගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට මේ මිනිහා ගහලා තියෙන්නේ. දානේ වළඳලා එළියට වඩිනකොට සරියුත් හාමුදුරුවෝ වට කරලා අර බමුණගේ දඬු මුගුරු අරගෙන මිනිස්සු. අද කාලේ වගේමයි ඒ කාලෙත් ඉඳලා තියෙනවා. ඊට පස්සේ දැන් කල්පනා කළා සරියුත් හාමුදුරුවෝ මේ මිනිස්සයා gedara තියලා මම ගියොත් මේ මිනිස්සු එකතු වෙලා මේ මිනිස්සට ගහනවා. ඒ නිසා උන්වහන්සේ පුංචි උපක්‍රමයක් යෙදුවා. බමුණගේ අතට දුන්න තමන්ගේ අතේ තිබුණු පාත්‍රය දීලා
බමුණට කිව්ව පිටිපස්සෙන් එන්න. දැන් සරියුත් හාමුදුරුවෝ ඉස්සෙල්ලා වඩිනවා පිටිපස්සෙන් බමුණ පාත්‍රෙත් අරන් එනවා. අර ගමේ එකතු වෙච්ච මිනිස්සු පොළු මුගුරු අරගෙන බමුණගේ පස්සෙන් එනවා කොයි වෙලාවක හරි සරියුත් හාමුදුරුවෝ ගන්නව නැත පාත්‍රය ගත්ත හැටියේ දෙන්නම් වැඩේ කියලා. වගක් නැතුව දැන් සරියුත් හාමුදුරුවොත් වඩිනවා. බමුණත් පස්සෙන් පාත්‍රය අරන් යනවා. පිරිසත් පොළු මුගුරු අරගෙන එනවා. ටිකක් දැන් ගිහින් දැන් ගන්න පාටක් නැහැ පාත්‍රය. අන්තිමට ගම් ප්‍රධානියා සරියුත් හාමුදුරුවෝ ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේට කියනවා ඔබ වහන්සේ අර බමුණගේ අතේ තියෙන පාත්‍රය ගන්නේ නැද්ද? එතකොට සරියුත් හාමුදුරුවෝ ඇයි? ඒ මොකටද? නෑ ඔහු අපට අල්ල ගන්න ඕන. ඒ මොකටද? ඔහු ඔබ වහන්සේට ගැහුවනේ. සරියුත් හාමුදුරුවෝ ඔව්. ගැහුවේ මටනේ. රිදුනේ මටනේ. කාටවත් රිදුන්නේ නැහැ නේ. අන්තිමට මේ මිනිස්සු කල්පනා කළා ඔබ වහන්සේ ගුටිත් කාලා ඔහොම කියනවා නම් අපිට ඇති අමාරුව මොකද්ද? ඒ අය පිරිස විසිරලා ගියා යන්න. බමුණ ගුටි නොකා බිරුණා. මේ සිද්ධිය ගිහින් අන්තිමට බුදුහාමුදුරුවන්ටත් ආරංචි වුණා. භික්ෂුන් වහන්සේලා මේක දැනගෙන කතා කළා. සමහරු අගේ කළා, සමහරු සරියුත් හාමුදුරුවන්ගේ දොසක් හැටියට මේක දැක්කා. ගුටිත් කාලා, දානෙත් කාලා බමුණත් බේරගත්තයි කියලා. අන්තිමට මේ සිද්ධිය ධම්සභා මණ්ඩපයේ පිරිස සාකච්ඡා කරනකොට බුදුහාමුදුරුවෝ වැඩියා. වැඩම කරලා අහනවා මොකද්ද සිද්ධ වුනේ? මොකක් ගැනද මේ කතානේ? විස්තරය කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ ගෙන්නලා විස්තරය ඇහුවා. කතාවෙත් බුදුහාමුදුරුවෝ 3 වරක් සාදුකාර දුන්නා. බොහොම අගී සාරිපුත්ත ඔබ මගේ ආර්ය ශ්‍රාවකයෙක් බව ඔප්පු කළා. ඔබ මනා ඉවසීම පෙන්නවා. ඒක තමයි බුද්ධ ශ්‍රාවකෙක් ළඟ තියෙන්න ඕන. අන්න බලන්න. ඒ ඉවසීම තුළ සියලු ගැටලු निराකරණය කරගත්තා. ඒ එක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමය තමයි කරුණාව හිතේ උපදවා ගැනීම. ඒ කියන්නේ තමන්ගෙන් පලිගන්න තරහෙන් තමන්ට අපි හිතමු පහර දුන්න කියලා කෙනෙක්. දැන් බැන්න කියලා. අපි ඒ කෙනා පිළිබඳව හිතන්න ඕන එයා රෝගියෙක්. ඒ කියන්නේ එයාට තමන්ගේ මනස පාලනය කරගන්න බැරි නිසායි එයා එහෙම කළේ. ඒ නිසා මම එයාට අනුකම්පා කරන්න ඕන, කරුණාව දක්වන්න ඕන. කියන්නේ එයාගෙන් නැවත පලිගන්න මම ගියොත් මමත් ඒ රෝගය වැළඳගත්ත රෝගියෙක් වෙනවා. ඒ නිසා මම එයාට කරුණාව දක්වනවා එයාගේ අසනීපේ සනීප වෙනකන්. ඒ කියන්නේ එයා සුවපත් වෙන්න ඕන. මම නැවත ප්‍රතිචාර දැක්වුවොත් එයාගේ ලෙඩෙත් වැඩි වෙනවා. මම ලෙඩේ බෝ කරගත්ත කෙනෙක් බවටත් පත් වෙනවා. ඔන්න දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි පින්නතුනි උපේක්ෂාව. උපේක්ෂාව කියලා කියන්නේ තමන්ට අනතුරක් නැත්තම් විපත්තියක් කරදරයක් කළාම බැන්න කියමු, දොස් කිව්ව කියමු, චෝදනා කළා කියමු, ගැහුව කියමු. ඒක ඉවසන්න ඕන උපේක්ෂාවෙන්. කොහොමද? මේ දේ උනේ මට විතරද? මෙහෙම නිന്ദා ගැරහිලි ලැබුණේ මේ ලෝකේ මට විතරද? මේ ලෝකේ පහළ වෙච්ච බුද්ධ ආදී උතුමන්ට ඒ දේ වෙලා නැද්ද? රහතන් වහන්සේලාට ඒ දේ වෙලා නැද්ද? මට වැඩිය බොහොම දැනුගත් අය කොච්චරම් රටේ ලෝකෙ ඉන්නවද? ඒ අයට ওই ටික වෙලා නැද්ද? අන්න එහෙම සාපේක්ෂව හිතන්න ඕන. ඒ හිතනකොට මොකද වෙන්නේ? හිතනකොට අන්න තමන්ට ඇති වෙච්ච ආවේගය නැත්තම් තමන්ට ඇති වෙන්න ගිය ආවේගය නැති වෙලා යනවා. හතරවෙනි ක්‍රමය තමයි පින්නතුනි ඒ අප්‍රසන්න සිතුවිල්ල නැවත නැවත හිතට එනවනම් ඒක සිහි නොකර ඉන්න ඕන. ඒක සිහි නොකර ඉන්න නම් කරන්න ඕන හොඳම දේ මොකක්ද දන්නවද? අපිට කෙනෙක්ගේ දුර්වලතාවය දැක්කහමනේ අපට නිතරම ඒ කෙනා අප්‍රසන්න වෙන්නේ. ඒ කියන්නේ දැන් හුඟක් විට ඔන්න බලන්න යම් කිසි ප්‍රශ්නයක් කොහොම ඇති වුණාම හුඟක් අයට වෙන දේ තමයි මුලින් කරපු උදව් ඔක්කොම අමතක වෙනවා. මෙයා මට මෙහෙම කළා තියෙනවද? ඒ ඔක්කොම අමතක වෙනවා. අර කරපු එකම වැරද්ද විතරයි නිතරම මතක් වෙන්නේ. මතක් වෙලා ඒක තුලම තමයි අපි තරහව ඇති කරගන්නේ. එහෙම නෙවෙයි. මෙයා දැන් මට එහෙම කළාට මෙයා දැන් මා එක්ක තරහෙන් වෛරෙන් හිටියට ඉස්සර මට කොච්චර උදව් කළා තියෙනවද?
ඉස්සර කොච්චරනම් එයා මා එක්ක එකතුව ඉඳලා තියෙනවද කියලා අතීතයේ කරපු හොඳ යහපත් දෙයක් මතක් කරගන්න ඕන. ඒ මතක් කරගන්නකොට අර ඇති වෙන්න යන තරහව නැති වෙලා යනවා. පස්වෙනි කාරණේ බුදුහාමුදුරු දේශනා කළා කර්මය ස්වකීය කොට හිතන්න. ඒ මොකද්ද? මට යම් කෙනෙක් නිନ୍ଦා අපහාස කරනවා නම් ඒ නිନ୍ଦා අපහාසය මට උරුම වෙලා තියෙන්නේ මම පෙර කරපු කර්මයක් නිසායි. ඒ කර්මය තමයි දැන් මට විපාක දෙන්නේ. එයාගේ දුර්වලතාවය නෙවෙයි මගේ කර්ම විපාකය නිසා මට එන දෙයක් මේක. ඒ නිසා ඒ කර්ම විපාකය මං ගෙවන්න ඕන. ඒක බුදුවරුන්ටත් ගෙවන්න බැරි වෙච්ච එකක්, රහතුන්ටත් ගෙවන්න බැරි වෙච්ච එකක්. එහෙනම් මමත් ඒක අනිවාර්යෙන් ගෙවිය යුතුමයි. අන්න එහෙම හිතනකොට හිතේ ඇති වෙන අර ඊළඟ ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමය හේවත් නැවත තරහෙන් තවත් කෙනෙකුට විපත්තියක් කිරීමේ අවශ්‍යතාවය නැත්තම් ඕනෑකම හිතෙන් පහ වෙලා යනවා. අන්න එහෙම හිතේ ඇති වෙන තරහ නැති කරගන්න බුදුහාමුදුරු දේශනා කළා. එහෙම නැතුව නිතර හිතනව නම් අහවල මට බැන්න, අහවල මට දොස් කිව්වා, අහවල මගේ දේවල් උදුරගත්තා. නැවත නැවත හිතන්න මොකද්ද වෙන්නේ? අර වෛරය, තරහව තව තව ඇති වෙනවා. ඇති වෙමින් තමනුත් පීඩාවටපත් කරවමින් අනුනුත් පීඩාවට රැගෙන යනවා. අන්න එහෙමනම් පින්නතුනි මේ ආඝාත පටිවිණය සූත්‍රය තුල බුදුහාමුදුරෝ දේශනා කරන ඊටාම වටිනා කාරණේ තමයි තරහක් ඇති වෙච්ච වෙලාවක තරහව නිවා ගන්න නැවත නැවත හික්මීම තමන් විසින්ම ආධ්‍යාත්මයෙන් ගොඩනගා ගන්න. ඒක තමයි තරහක් සංසිඳුවා ගන්නට තියෙන ඊ타මත්ම හොඳ වටිනා නිවැරදි ක්‍රමවේදය. එහෙමනම් සමාජය තුල අද බහුලව දකින්නට ලැබෙන කාරණයක් පිළිබඳවයි ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මා තෝරාගෙන මේ කරුණ විග්‍රහය සිද්ධ කළේ. ඒ කරුණු අපේ හිතට ගනිමු. ඒ තුලින් අපේ සිත් සතන් තුල පවතින යම් නරක එවැනි තරහ සහගත සිතුවිලි වේද යටපත් කරගන්නට මේ ධර්ම කාරණා උපයෝගී කරගනිමු. ඒ තුලින් තමන්ගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් දෙලොවම යහපත් කරගන්නට අදිෂ්ඨානය ඇති කරගනිමු. ඒ සඳහා සියලු දෙනාටම කායික ශක්තිය, මානසික ධෛර්යය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දක්වනවා බොරලැස්ගමුව කටුවාවල ඇහැලපේ පාරේ අංක 109 දරණ නිවසේ පදිංචි සිරානි පෙරේරා මහත්මිය ඇතුළු පවුලේ සහෝදර ඥාති පිරිස. ඊටාම යහපත් වටිනා අරමුණු කිහිපයක් පෙරදරි කරගෙන පවත්වන ධර්ම දානමය පින්කමක් ජුනි 27 වන දිනට වසර 4කට පෙර මිය පරලොව ගිය පරලෝ සැපත් තමන්ගේ ආදරණීය පියාණන් රිචඩ් පෙරේරා මහත්මයා වසර 2කට පෙර පරලෝ සැපත් වයලට් ලොකුගේ ආදරණීය මෑණියන් ප්‍රධාන කොටගත් සියලු ඒ වර්ග પરම්පරාවල මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. විශේෂයෙන්ම තමන්ගේ ආදරණීය මව්පියන් සිහිපත් කරලා මෙවැනි පින්කම් සිද්ධ කිරීම පරලොවින් දරුවන්ගේ ඊටාම වටිනා සත්පුරුෂ කළගුණ දන්නා යුතුයකමක් වෙනවා. බුදුහාමුදුරුවෝ පින්නතුනි දේශනා කරනවා සංයුත්ත නිකායේ කුටිකා සූත්‍රයේදී පුත්තා සන්තානකා බ්‍රූති කියලා වචනයක්. මේ ලෝකේ දරුවන් අම්මල තාත්තලගේ ආරක්ෂකයෝ වෙන්න ඕන. ඒ කියන්නේ මෙලවින් වගේම පරලොවින්. අපි දන්නවා දරුවන් මේ ලෝකේ බිහි කරලා දරුවන් ලොකු මහත් කරන්න අම්මල තාත්තල පුදුම වෙහෙසක් මහන්සියක් දරනවා. ඒ වෙහෙස මහන්සිය වෙනුවෙන් ප්‍රත්‍යුපකාර කරන්නට ඉතිරිව තියෙන එක මහා වටිනාම ක්‍රමවේදය තමයි ඒ අයට මෙලවින් කළ හැකි සත්කාර සම්මාන උපස්ථාන කිරීම වගේම පරලොවෙනුත් අම්මල තාත්තලා වෙනුවෙන් පින් දහම් සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීම. ඉතින් යුතුයකම් දන්න කළගුණ සලකන සත්පුරුෂ දරුවන් හැටියට සිරානි මහත්මිය ඇතුළු පවුලේ සියලුම සහෝදර සහෝදරියන් උදාර පින්කමක් සිද්ධ කළා. විවිධ පින්කම් කරන අතරතුර එනිසා කල්පනා කරන්නේ ආදරණීය මාපිය දෙපළ ප්‍රධාන කොටගත් වර්ග પરම්පරාවේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා.
පරලොව ජීවිතය යහපත් වේවා බලාපොරොත්තු වන සැපතකින් උතුම් නිවනටපත් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම තවත් අරමුණක් තමයි කටුවාවල පරමධම්ම විසුද්ධාරාමාධිපති අතිගෞරවනීය ශාස්ත්‍රපති සීනිපැල්ලේ චන්දාරාම මහාමුදුරුව ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම, තෙරුවන් සරණ ප්‍රාර්ථනා කිරීම, බෞද්ධ නාලිකාවේ සභාපති දුරන්දර අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුව ප්‍රධාන මේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දේශකයාණන් වහන්සේටත් දීර්ඝායු සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම මේ උදාර පින්කමට සම්බන්ධ වෙන සියලුම දෙනාට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කියන අරමුණුත් පෙරදරි කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා ඒ සියලු අරමුණු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම සඵල වේවා. බණ ඇසූ සියලු දෙනාගේම මෙලව ජීවිත කටයුතු යහපත් වේවා. නිවරදිව ගත කරන්නට යහපත් ජීවිතයක්, කායික ශක්තිය, මානසික ධෛර්යය ලැබේවා. නිරෝගී සුව ලං වේවා. උතුම් නිවනින් සැනසීමට අපි හැමෝටමත් මේ උදාර පිනේ පින් බලයත් ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියන්නේ. දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ බොරලැස්කමුව කටුවාවල පරම ධම්ම විසුද්ධාරාමාධිකාරී රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගොම්බද්දල දමිත ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය, දීර්ඝායස සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.